ගම්මැද්ද දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට. තෙරුවන් සරණයි. සුවබර සුපින්බර උදෑසනක් ඔබට. ගම්මැද්ද දම් සවිය සඳහම් සාකච්ඡාව සමගයි ඔබ අදත් එකතු වන්නේ. මෙවැනි නිර්මල දහමක ආවාශය ලබද්දී අපි ආධ්‍යාත්මික වගේම භෞතික වශයෙන් අපි බලාපොරොත්තු වන තැනට රටක් විදිහට සමාජයක් විදිහට අපි ඇවිල්ලාද ඉන්නේ. මේ කියන කාරණාව විටින් විට මේ රටේ සමාජයේ විවිධ ප්‍රශ්න අභියෝග මතුවෙද්දී අපිට හිතන දෙයක්. මොකද වසර ගණනාවක් තිස්සේ අපි මෙවැනි නිර්මලක දහමක ආభాෂය ලබමින් ඉන්නේ. හැබැයි මේ දහමේ ආభాෂය අපි නිවැරදිව ලබනවාද? අපට ඇතිවන භෞතික ප්‍රශ්නවලදී ආධ්‍යාත්මික වශයෙන් ඇතිවන ගැටලුවලදී අපි නිවැරදිව පිළිතුරු මේ දහම උපයෝග කරගෙන ලබා ගන්නවාද කියන ප්‍රශ්නාර්ථය තිබෙනවා. ඒ නිසා අපි හිතුවා මේ මාතෘකාව බොහොම කාලීනව වැදගත් වන නිසා අද මේ පිළිබඳව කතා කරන්නට කියලා අපි තමත් ගෞරවයෙන් යුතුව අද සාකච්ඡාවට ආරාධනා කරන්නට යෙදුණා පූජ්‍ය කඩිහිංගල විනීත ගෞරවනීය ස්වාමීන් වහන්සේට. වහන්සේ පාදාභිවන්දනෙන් ඉතා ගෞරවයෙන් අපේ හැමෝටම පිළිගන්න ලබනවා. අපේ හැමෝටනේ උපතින් බෞද්ධයෙක් නොවුනට ඕනම කෙනෙකුට මේ දහම ඇසුරු කරන්නට අවශ්‍ය කරන වටපිටාව තිබෙනවා. බුද්ධ ධර්ම කියලා කියන්නේ ජාති ආගම් වර්ණ වේදකින් තොරව ඕනම කෙනෙකුට ඇවිල්ලා බලන්න, අධ්‍යයනය කරන්න, ජීවිතයට එකතු කරගන්න බොහෝ දේවල් තියෙන දහමක්. මේ දහම මේ දර්ශනය අපි හරියට පාවිච්චි කරනවාද? දැන් එහි පස්සික ගුණය ගැන අපි කතා කරනවා. ඒව බලව කියන කාරණා අපි කියනවා. අපි ඇත්තටම ඇවිල්ලා බලනවාද මේ දහම? අපි මෙතනින්ම පටන් ගමු. තෙරුවන් සරණයි හැම දිනාටම. අපි මනෝජ් මහත්මයා වගේම දම් සවිය සදහම් සාකච්ඡාව නරඹන ලංකාවාසී ලෝකවාසී වාසනාවන්ත කාරුණික පින්වත්නි. තාමත්ම වටිනා කියන මාතෘකාවක් හිමිදිරි පාන්දර සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ධර්මයේ පිහිට පිළිසරණ ලබා ගන්නට උත්සාහ කරන ඔබට අපිට වැදගත් වෙන එහෙමයි මාතෘකාවක් සහ වැදගත් වෙන ප්‍රශ්නයක්. අපි මනෝජ් මහත්තයා උපතින් බෞද්ධ නෙවෙයි. උපතින් සිද්ධාර්ථ කුමාරයාත් බෞද්ධ නෙවෙයි. බුද්ධත්වයට පත් වෙච්ච කිසිදු බුදුවරයෙක් බෞද්ධ නෙවෙයි. උපතින් යම් යම් ගෝත්‍රවල යම් යම් කුලවල තමයි උන්වහන්සේලා බෝධිසත්වරු උප්පත්තිය ලැබුවේ. ඉන් පසුව චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් තමයි බෞද්ධ වුනේ. එහෙමයි. ඒකට අපි සිද්ධාර්ථ බෞද්ධයෙක් වෙන්නේ බුදු වෙච්ච දවසේ. අවුරුදු 35ක් වෙනකන් ඒ අවබෝධය සොය සොයා ගියා. එහෙමයි. කිං කුසල ගවේසි කිං සච්ච ගවේසි. සත්‍යය මොකද්ද කුසලය මොකද්ද කියලා හොයාගෙන ගිය ගමනේ අවසානයේදී මුණ ගැහුණා. ඒ මුණ ගැහිච්ච සත්‍යය ලෝකයට ප්‍රකාශ කළා. කියනෝනේ අපි බණ නම් නිබරුය මුනිවරයන්නේ කියලා කියනවා. එහෙමයි. බණ කියන්නේ බොරු නෙවෙයි සත්‍ය. නම් සත්‍ය දැක්ක සත්‍ය හෙව්වා සත්‍ය හොයපු කෙනාට සත්‍ය ලැබුණා. ඒ සත්‍ය තමයි ලෝකෙට ප්‍රකාශ කළේ. එhmenan බණ අහන එක පින්කමක් කියලා කියන්නේ බණ කියන්නේ සත්‍යනේ ඇත්තනේ. එහෙමයි. බණ නම් නිබරුය මුනිවරයන්නේ. මුනිවරු දේශනා කරන ධර්මය නිබරුයි. බොරු නෙවෙයි. ඒකට බණ අහන එක පින්කමක් කියලා කියන්නේ ඇත්ත කතා කරන එක පින්කමක්. සත්‍ය පාරමිතාවක් නෙමෙයි. එතකොට අපි අවබෝධය තුලින් බෞද්ධත්වයට පත් වෙලාද? අයිතිවාසිකම් තුලින් බෞද්ධත්වයට පත් වෙලාද? අපි ඇත්තටම ගොඩක් අය අවබෝධයට වඩා අයිතිවාසිකමකට බෞද්ධ වෙච්චයි. අපේ ආගම, අපේ බුද්ධාගම, අපි බුද්ධාගමේ මේ බුද්ධාගම රකින්නේ අපි කියලා තමයි ගොඩක් අය කියන්නේ. නමුත් ඔබ නිකමට හිතන්න නිවිච්ච මුනිවරු සාරා සංකල්ප ලක්ෂයක් මුළුල්ලේ පෙරුම්දම් පුරලා අවබෝධ කරගත්තා වූ මේ ධර්මයේ සහිත
දහම රකින්න තරම් අපිට තියෙන හයිය මොකද්ද? එහෙමයි. අපි සතරවරන් දෙයියෝද? අපි සක්‍රයද? අපි සක්විතියද? ඒගොල්ලන්ටත් බෑ. එතකොට මේ ශාසනය ආරක්ෂා කරගන්නට දෙවිවරුන්ට බාර දීලා තියෙනවා. එතකොට බුදුහාමුදුරු බාර දුන්න කියලා කියනවා. එහෙමයි. ගොඩක් අය කියනවනේ එහෙම. එතකොට මේ මනුලෝකයේ පිළිබඳව කිසිදු විශ්වාසයක් බුදුරජාණන් වහන්සේට නොතිබ්බාද? මේක දෙවියන්ට බාර දුන්නා නම් මේ ඊශ්වර දෙවියන්ට හරි විෂ්ණු දෙවියන්ට හරි මේක බාර ගන්න මේක රකින්න කියලා කිව්වනම් මේ මනුස්ස ලෝකේ දෙවියන්ට වඩා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන පළවලට පැමිණෙන උත්තමියෝ පිළිබඳව උන්වහන්සේට විශ්වාසයක් නොතිබ්බද? එතකොට අපි බලන්න ඕනකම තියෙනවා මෙච්චර ගැඹුරු දර්ශනයක් අපිට ලැබිලා තියෙනවා. නමුත් මේක අපි පෞද්ගලික අයිතිවාසිකමක් විදියට තියාගෙන ඉන්නවා. මේකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. අර බල්ල පිදුරු කන්නෙත් නැහැ, කන ගුණාට දෙන්නෙත් නැහැ කියපු වගේ සංස්කෘතික සාම්ප්‍රදායික යම් යම් දේවල් ටිකක් කර සම්මුතිය ඔස්සේ නිවන හොයන මිනිස්සු. මට හිතන විදියට සම්මුතිය ඔස්සේ පරමාර්ථය ඔස්සේ නොව සම්මුතිය ඔස්සේ නිවන හොයන මිනිස්සු. එතකොට අපි දැක්ක පහුගිය කාලේ ඇතිවෙච්ච අරගලවලදී මුලින්ම පහර දුන්නේ ආගමට. එහෙමයි. මුලින්ම පහර දුන්නේ ආගමට. එතකොට ශාස්ත්‍රඥානන් වහන්සේ පිළිබඳව තියච්ච විශ්වාසය මොනහා සමානද? අපි සමානයි කියලා කොතනින්ද පැහැදිලි කරන්නේ? මනෝජ් මහත්තයා මේකේ හරි වැදගත් දෙයක් තියෙනවා. ලෝකේ පවතින ආගම් විද්‍යාත්මක හේතුන් මත ආගම පස්සට යනවා, විද්‍යාව ඉස්සරහට යනවා. ආගම පිටිපස්සට යනවා, විද්‍යාව ඉස්සරහට යනවා. හැබැයි බුදුදහම විද්‍යාව පරාජය කරමින්, විද්‍යාව සමහර වෙලාවට බොරු කරමින්, විද්‍යාවටවත් හොයාගන්න බැරි වෙන විදිහට ඉස්සරහට යනවා. ඒ ශරීරය ඇතුලේ තියෙන රෝම කූපය පවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. අපේ තියෙන මේ ඇට කැබිලි රෝම කූප ඇතුලේ අපි කණක් ගත්තොත්, ඇහැක් ගත්තොත් ඒක ඇතුලේ තියෙන ශෛලයේ ප්‍රමාණය පවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒකයි නිබරු කියලා කිව්වේ. බුදුහාමුදුරුවෝ ලෝකය කියලා සඳහන් කරේ මනෝජ් මහත්තයා බඹයක් පමණ දිගින් යුත් මේ ශරීරය. එහෙමනම් අපි මුළු ලෝකෙම දැන් ලෝව වටා ගිහිල්ලා තොරතුරු එකතු කරන කෙනා තමන්ගේ ශරීරය පිළිබඳ දන්නේ නැහැ. නම් ඒ හැම එකක්ම අපි කේසාලෝ මානකා දන්තා තචෝ මන්සන්නහරු අට්ටි මිජ්ජා වක්කන් ඔය විදියට දෙතිස් කුණුපයන් පිළිබඳව කතා කර මේ ලෝකයේ තියෙන වෙන දේවල් පිළිබඳව නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට. අපිට මේ ලෝකයේ තියෙන මේ සම්මුති දේවල් වලට වඩා අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? සිද්ධාර්ථට ප්‍රශ්නේ පටන් ගත්තේ කොතෙන්ද? පෙර නිමිති වලින්. වයසට යන එක ලෙඩක්, වයසට යන එක දුක. මරණයටපත් වෙන එක දුක. ලෙඩ වෙන එක දුක. මේ පෙර නිමිති දැක්කා. එතකොට ඒකෙන් ගැලවෙන්න, ඒකෙන් බේරෙන්න එහෙමනම් මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ? ඒ ටික යන අවබෝධය ඇති කරගත්තේ අන්න එතනින් තමයි මේ ජීවිතේ කලකිරීම පටන් ගත්තේ. එහෙමයි. දැන් අපිට අර ඒහිපස්සිකෝ එන්න බලන්න කියන අපි ධර්මයේ ගැන අර්ථකථන දෙනවා. ධර්මයේ ගැන අර්ථකථන දෙනවා. බුද්ධාගම ගැන අර්ථකථන දෙනවා. හාමුදුරුවරු ගැන අර්ථකථන දෙනවා. සංඝයා ගැන, බුදුරජාණන් වහන්සේ පිළිබඳව, අපාය පිළිබඳව, දිව්‍ය ලෝක පිළිබඳව අපි අර්ථකථන දෙනවා. මෙලෝ හරුපයක් දන්නේ නැහැ සමහරලාට. එහෙමයි. කියන්නේ ධර්මයේ පිළිබඳව නොදැන තමයි අපි බෞද්ධ කියන වචනේ පාවිච්චි කරන්නේ. අපේ හඳුරන්නේ දැන් මේ අපි බුද්ධහම ගැන කතා කරද්දී, මේ දර්ශනය ගැන කතා කරද්දී ශ්‍රද්ධාවෙන් පටන් අරන් ප්‍රඥාව දක්වා නිසා මෙහෙවන මිනිසාට මාර්ගය කියා දෙන ධමයක්. දැන් අපි හැබැයි ඔබ වහන්සේ කිව්වා වගේ අන්තිම තැන තමයි අපි හිතන්නේ, අපි කල්පනා කරන හැම මොහොතකම ඵලය තමයි. ඒකට කරන්න ඕන කැපකිරීම, ඒ ගැන තියෙන අධ්‍යයනය අපි අග තමයි බලන්නේ. ක්ෂණික පිළිතුරු, ක්ෂණික උත්තර තමයි අපි බලන්නේ. දැන් මේ අපි දකින්න කාරණාව තමයි ධර්මයේ පිළිබඳව තිබෙන විශ්වාසය, වික්ෂුන් වහන්සේ පිළිබඳව තියෙන විශ්වාසය, ඒ තියෙන ශ්‍රද්ධාව
අපි ළඟ තියෙනවා. ඒ ශ්‍රද්ධාව නැතිව අර කියන තැනට අපට යන්න පුළුවන්ද? මෙන්න මේ රික්තකේ ඉස්සලම පුරව ගන්න ඕනේ. අපි හැමෝම ඒකට තමයි අපි කියවන්න ඕනේ. අපි දකින්නේ අපේ සමාජයේ ඉන්නව පිරිසක් ඉන්නව. නමුත් දැන් මේ යන රටාව හැටියට ධර්මයේ පිළිබඳව භික්ෂුව පිළිබඳව තියෙන ශ්‍රද්ධාව ඔබ වහන්සේ අරගලයක් ගැන කතා කරා පසුගිය කාල සීමාවදී වෙච්ච සිදුවීම් අපි දකිනවා විටින් විට සංඝ සමාජය විවේචනය කරනවා ධර්මයේ විවේචනය කරන්න සමහරක් අවස්ථවල භික්ෂුන් වහන්සේලාම පවා සමහරක් වෙලාවට මම රහත්ය මම මේ තැන ඉන්නවා මෙහෙමයි කියලා ඒ තුල සිදු වෙන්නේ මේ ශ්‍රද්ධාව පිළිබඳව යම් එක පැත්තක අවිශ්වාසයක් නැත්නම් ධර්මයේ පිළිබඳ අවිශ්වාසයක් මේ කාරණා මතුවීම නේද? කොතනින්ද මේක අපි निराකරණය කරගන්නේ? ඔව් මනෝජ් මහත්තයා දැන් අපි ඇත්තටම ගත්තොත් එහෙම මේ සද්ධාව කියන්නේ පැහැදීමනේ. එහෙමයි. පැහැදීම. එතකොට පැහැදෙන්නේ කුමක් කෙරේද? බුදුරජාණන් වහන්සේ කෙරේ, ධර්ම රත්නය කෙරේ, සංඝ රත්නය කෙරේ. එතකොට ඒ පැහැදීමයි අපි ළඟ ඇති වෙන්න ඕනකම තියෙනවා. දැන් මම මෙහෙම වරදවා වටහා ගන්න එපා මේක මම මෙහෙම පැහැදිලි කරොත් එහෙමයි. මනෝජ් මහත්තයා අපේ දැන් අපි බෞද්ධ කියලා හඳුන්වනවනේ. බෞද්ධයෝ කියලා කොටසක් හඳුන්වනවනේ කොටසක්. ඒ හැම බෞද්ධයෙකුගේම ගෙදර තියෙනවා බුදු පහනක්. සහ බුදු කුටියක්. එහෙමයි. මම දැන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා නැත්තන්ගේ. ඔබේ නිවසේ බුදු කුටිය තුල වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රමාණය කොච්චරද? දැන් මේ ගෙදර තියෙන වටිනාම වස්තුව මොකද්ද? බෞද්ධයෝ නම් ඒ ගෙදර තියෙන වටිනාම වස්තුව මොකද්ද? බුදු පිළිමය වෙන්න පුළුවන්. ඒ බුදු පිළිමේ වටිනාකම කොච්චරද? ඒ බුදු පිළිමේ ප්‍රමාණය කොච්චරද? හැබැයි ඔබේ නිවසේ තියෙන ෆ්‍රිජ් එක කීයක් වටිනවද? ඒක තියන්න තියෙන ඉඩකඩ කොච්චර වෙන් කළා තියෙනවද? මම කියන්නේ ලොකු පිළිමෙට වඳිනකොට සද්දාව වැඩි වෙනවා අය පොඩි පිළිමෙට වැන්දහම එහෙම පිළිම වන්දනාවක් ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. කොතනක පිදුවත් මුනිඳුන් උදෙසා කියලානේ කියන්නේ. එහෙමයි. කොතනක පිදුවත් මුනිඳුන් බුදු පිළිමයක් තියලා වැඩම කරවලා ඒකට පූජා කළා. නැතුව මේසයක් උඩට බුදුරජාණන් වහන්සේ හදවතේම වාගෙන පූජා කළත් ඒ ආනිසංසෙ ගැටලුවක් නැහැ. හැබැයි අපි වෙන් කරන ඉඩ කඩ ප්‍රමාණය වෙන් කරන මුදල් ප්‍රමාණය ඒකත් පැත්තකට දාන්න අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙන් කරන කාලය කොයිතරම් අඩු ප්‍රමාණයක්ද තියෙන්නේ. එතකොට අර සද්ධාව ජනිත වෙන්න ඕන. අපි ඔබ හොඳට විශ්වාසයෙන් බලන්න ඇත්තටම අපි සද්ධාවන්තද කියලා. එහෙමයි. බුද්ධ පූජාව බෙදාගෙන බුද්ධ පූජාව තැන්පත් කරන්න යන උපාසක අම්මා විහාරේ දොර අරින්නේ මොනතරම් බයෙන්ද? මොනතරම් බයෙන්ද? බුදු පිළිමේ ළඟට මල් ටික නෙලාගෙන යන උපාසක අම්මා මොනතරම් බයෙන්ද යන්නේ? සිල් රෙද්ද කරේ දාගන්න උපාසක අම්මා ඒ දවස ගත කරන්නේ මොනතරම් බයෙන්ද? ඇයි බයෙන් ගත කරන්නේ? බය කියන්නේ භක්තිය. දෙවියෝ අතපය කඩයි, කට ඇද කරයි, එහෙම නැත්නම් බෙල්ල මිරිකයි, ප්‍රශ්න ඇති කරයි, ඉඩම් ආරවුල් ඇති කරයි. දෙවියෝ එහෙමනේ. දෙයයන්ගේ වන්දන මිනිස්සු කියන විදිහට. එහෙම කියනවනේ. දඬුවම් දෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ නික්ලේශී විතරාගී වෙච්ච බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ භයං වා ජම්පි තත්තං වා ලෝමහන්තෝ වා සෝපහිස. බයක් තැති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් ඇති වුණොත් මාව සිහි කරන්න. බුද්ධ රත්නය සිහි කරන්න. බුදුහාමුදුරු මතක් කරන්න. ඒක ප්‍රායෝගිකව අපිට පේනවා අපි රැයට මොන දේවල් කියාගෙන ගියත් මොන දේවල් කියාගෙන ගියත් සෝහනක් ළඟින් යනකොට ඉදිවිසු භගවා කියනවා. අපි කොච්චර දේවල් දැනගෙන හිටියත් එහෙම කියනවා. ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන මාව සිහි කරන්න. බුදු ගුණය සිහි කරන්න. එතකොට ඒ බය නැති වෙනවා. එතකොට සද්ධාවන්තයා කියලා කියන්නේ හරියට මුනිවරයෙක් වගේ. තරහ ගන්න, කේන්ති ගන්න, ඒ වගේම විශ්වාසය පළඳු කරගන්න එහෙම කෙනෙක් නෙමෙයි. අපේ අය ගොඩක් වෙලාවට තියෙන අපි නිකම් එහෙම හිතමුකෝ. සද්ධාව අපි ළඟ නැති වෙන්න හේතුව අපිට මනෝජ් මහත්තයා ගඩොලක් තියාගන්න බැරි જાතියක්. බීත්ති කෑල්ලක් බැඳ ගන්න බැරි જાතියක්. දරුවෙකුට අකුරක් කියාගන්න බැරි જાතියක්. කෙස්ස කපා ගන්න බැරි જાතියක් දරුවෙකුට නැගතක් නැත්තම්.
අඩුම තරමේ මේ මහානකමට මහාන කරන්නවත් පැවිදි කරන්නවත් නැගතක් නැත්තම් බෑ. කිංකාර තාරකා කරිස්සන්ති අපිට ලැබෙන කරුමෙත් එක්ක තාරකා මොනව කරන්නද? අපි හඳුනන්නේ එතන ගැටලුවක් තියෙනවා. දැන් වහන්සේම කිව්වා භික්ෂුන් වහන්සේ නමක් මහාන කරද්දී නැගතක් නැතුව බැහැ කියලා. එතකොට එතනදී බැහැ කියලා නෙමෙයි මං කිව්වේ. නැගතක් නැතුව මහාන කරන්නේ නැහැ. එතනදී ප්‍රශ්නයක් එනවනේ. දැන් අපි ධර්මයේ දර බුදුන් වහන්සේ කිව්ව තාරකා පිටිපස්සේ යන්න එපා කියලා වහන්සේර කියපු ගාථාවත් ඒක මතක් කරනවා. දැන් එතකොට ප්‍රමුඛ වෙලා තියෙන්නේ ධර්මයේද නැත්නම් ඔය කියන ජ්‍යොතිෂය. ඒක තමයි මම කිව්වේ මනෝජ් මහත්තයා අපේ ජාතියට තනියෙන් වැඩ කරගන්න නැගතක් නැතුව වැඩ කරගන්න බිත්තියකට ගඩොලක් තියාගන්න බැරි ජාතියක් වෙලා තියෙනවා. ඒකයි මම කිව්වේ. ඒ වගේම දැන් මහාන කරන්නත් නැගතක් බලනවා. මොකද්ද නැගත කියන්නේ? නැගත කියන්නේ අපිට යෙදෙන වෙලාව හොඳම වෙලාව ඒක. ඒකයි මම කිව්වේ. ඒකට ඒ නැගත දැන් අර අපේ සීයා කෙනෙක් දවසක් අහනවා අනිත් සීයාගෙන් මේ මල්ලි මේ තැඹිලි බොන්න හොඳම වෙලාව මොකද්ද? එයා ටිකක් වෙලා ගින් කියනවා අයියා තැඹිලි බොන්න හොඳ වෙලාව තමයි අයියා බොන වෙලාව. බොන වෙලාව කියන්නේ තැඹිලි බොන වෙලාව. තැඹිලි ගෙඩිය ලැබෙන වෙලාව තමයි බොන්න හොඳම වෙලාව. නැගතක් අදහා දින්න හොඳ නැහැ. අපි ඇත්තට මෙහෙම වෙලා තියෙනවා. නැගත් හදන જાතියක් බවට පත් වෙලා තියෙනවා. අන්න ඒ නිසා අපි මේ නැගතට යොමු වෙනවා කියන්නේ දැන් ගෙදර බුදු පහන දල්වලා අපි සද්ධාවන්තයෙක් බවට පත් වෙලා ගෙදර වැඩ කටයුතු ටික කරගෙන යනවා නම් අපිට නැකත් වලින් ඇති වැඩක් නැහැ. උළුවස්සක් තියාගන්න බයයි, ජනේලයක් තියාගන්න බයයි, උළුවහු කඳක් බිත්තියට අල්ල ගන්න බයයි. හැබැයි අපි බණ අහනවා. කිංකාරකා තරිසන්ති කියලා ඒත් අහනවා. එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඒකට දැන් මෙච්චර කාලයක් මේ නැගත් වලටම තියලාද හරි ගිහිල්ලා හැදිලා එහෙම වෙලා තියෙන්නේ නෑනේ. දැන් අපි ගොඩාක් වෙලාවට කරන්නේ අපිට කරදරයක් වෙච්ච ගමන් අපි ගිහලා බෝධි පූජාවක් තියනවා. බෝධි පූජාව තියන්නේ පන්සලේ හාමුදුරන්ගෙන් අහලා නෙවෙයි. බෝධි පූජාව තියන්නේ නක්ෂත්‍ර කරුවෙක්ගෙන් අහලා. කේන්දරේ බලලා අපල තියෙනවා. කේන්දරේ තියෙන හින්දු ආගමේ. එතකොට අපි බෞද්ධලු අපේ ජීවිතේ විස්තරය ලියවලා තියෙන හින්දු ආගමේට. හතර බීරීනේ. ඊළඟට ඒ කේන්දරේ අපිට තියෙන හරිම ලස්සන වැඩක් මේක. කේන්දරේ අපට තියෙන අපලවලට උත්තරය තියෙන්නේ විස්තරය තියෙන්නේ හින්දු, උත්තරය තියෙන්නේ බෞද්ධ ආගමේ. එහෙමයි. විස්තරේ හින්දු, උත්තරේ බෞද්ධ. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්න බෑ. අපි දැන් මේ චිරස්ථාන තීන විද්‍යාව ගත්තොත් යම් පාරම්පරික දේවල් වලට මම විරුද්ධ නෑ. නමුත් මට අවශ්‍ය නෑ. ඒ කියන්නේ අපේ හැම කෙනෙකුටම බෞද්ධයෙක් නම් අපිට ඒ විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ විශ්වාසය අපේ තියෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ මට විශ්වාසයි. ලෝකයේ තියෙන උතුම්ම රත්න තුන. එතනින් එහා අපිට දෙයක් නෑ. අන්නේ විශ්වාසයෙන් තමයි අපි බුදුගේ දොර අරින්න ඕනකම තියෙන්නේ. බුදුරජාන් වහන්සේ විශ්වාසයෙන් බලන්න. මම ඔතනින් අපේ හාමුදුරනේ මේ විදිහේ ප්‍රවේශයක් ගන්නවද? ඒ කියන්නේ දැන් අපේ හාමුදුරුවෝ කිව්වනේ මේ නැකත් ගැන කතා කරලා නැකත් නැතුව කිසිම දෙයක් කරන්න බැහැයි කියලා. දැන් මම කිව්වේ බැහැයි කියලා නෙවෙයි. ඔව් මේක අපි රටේ පුරුදු වෙලා තියෙනවා. දැන් මේ පුරුද්ද කියන එක දැන් පන්සලට යන්න භික්ෂුන් වහන්සේලා ආශ්‍රය කරන්න ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙද්දී මෙතන තමයි පිළිතුරු තියෙන්නේ කියලා ඒ ගැන හොයන්න ඒකත් පුරුද්දක් ඇති වෙන්න බෑ. අනිවාර්යයෙන්. එතකොට මේ පුරුද්ද අපට ඇති වෙලා නැත්තේ ඇයි? දැන් භික්ෂුන් වහන්සේලා විදිහට දැන් භික්ෂුන් වහන්සේලාටත් වගකීමක් තියෙනවා. හරි වැරද්ද තෝරලා දැන් ධර්මයේ ගැන ගිහියෝ දන්න නිසා භික්ෂුන් වහන්සේලාගේ උපදෙස් ගන්න ඕනේ. භික්ෂුන් වහන්සේලා ධර්මයේ පිළිබඳව අධ්‍යයනය කරනවා, හොයනවා. හැබැයි මෙතන ඔබ වහන්සේලාගේ පාර්ශවයෙන්ුත් තියෙනවා නේද යම් කිසි කොටසක් මේ බෞද්ධයින්ට වෙන්න පුළුවන්, සෙසුආගම වල අයට වෙන්න පුළුවන්. අපි කියවන උපතින් නෙමෙයි බෞද්ධයෝ වෙන්නේ කියලා. එතකොට මේ දහම මෙන්න මෙහෙම එකක්. ඕවා පස්සේ යන එක නෙමෙයි. මෙන්න මේ කාරණාව තමයි හරි. මෙන්න මේක තමයි නිවැරදි ක්‍රමය, නිවැරදි දර්ශනය. මේක තමයි නියම බුදුදහම කියන කාරණය පෙන්වා දීමේදී වර්තමාන සමාජයේදී මේ ගිහි පැවදි පාර්ශව අතර නිසි sannivedanayak සිදු නොවන තත්වයක් තියෙනවා කියලා මේ කාරණා වලින් අපට තේරුම් ගන්න පුළුවන් අපේ හඳුනන. නැත්නම් ඒක මත වෙනව නේද මෙතනදී? මනෝජ් මහත්තයා දැන් අපි ගත්තොත් එහෙම මේ අපේ ධර්ම sannivedanaya අඩුලුහුඬුකම් නැතුව නෙවෙයි. අඩුලුහුඬුකම් තියෙනවා. නමුත් ඉතින් සිංහයෝ රවට්ටන්න නරින්ට පුළුවන්. එහෙමයි.
සිංහෝ රටන්න නරින්ට පුළුවන්. නරි කපටි. සිංහෝ අවංකයි. ඒක නිසා සිංහයා එක් කරගෙන ගිහිල්ලා කිව්වා දේවයන් වහන්සේ ඔබ වහන්සේ වගේම එක්කෙනෙක් ඉන්නේ කොලින්දේ. සිංහයා බැලුවා ඉන්නෝ පැන්නා. සමහර දේවල් තියෙනවා පිම්මද එකා ගුණ දහමින් වෙලුවත් උගේ ගතිය ඌ නෑරී මැරුවත් කියලා. අපි මේ සංස්කෘතික බුදුදහමක් එක්ක ගනුදෙනු කරනවා අපි. එක පැත්තකින් මේක හරපද්ධතියේ පැත්තකින් තියලා අපි සංස්කෘතියක් විදියට අපේ රටේ එක වෙනවා. දැන් මම මහාන වෙලා ඉන්නවා. මම බණ කියනවා. එතකොට මම මහාන වුණේ මං ගැන හිතලා. එහෙමයි. නමුත් මට මං ගැන හිතන්න වෙලාවක් නැහැ. මහාන කමේදී. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි නිතරම බලන්න ඕනේ මේ sannivedanaya කුමක් පැත්තකින් තිබුණත් මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. හැමෝම නෙවෙයි. අපි හිතමු මහත්යයි නෝනයි තරහ වෙනවා. එක්කෝ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙනවා. එක්කෝ මහත්ය හොඳට මත් වතුර භාවිතා කරන්න පුරුදු වෙනවා. නෝනා මොකද කරන්නේ? එක්කෝ මහත්ය වෙනස් සම්බන්ධයක් පටන් ගන්නවා. නෝනා මොකද කරන්නේ? දේවාලේ ගාන යනවා. පොල් ගහනවා, ගම්බිරි සම්බරනවා, දේවාලේ ගාන යනවා. නේද? සමහර ඉන්න පක්ෂ විපක්ෂ ඇත්තිනෝනේ මේ පක්ෂයයි මොකක් හරි කරනවා දේවාලේ ගාන යනවා, පොල් ගහන්න යනවා. හැබැයි බෞද්ධයෝ. එතකොටත් පන්සලේ හාමුදුරන්ට කියන්න පුළුවන් පිස්සුද ඔයාලට. ඔය දේවාලේ ගානේ ගිහිල්ලා වැඩක් නැහැ. ඔය පොල් ගහලා වැඩක් නැහැ. දෙයියෝ මොකක්ද ඕකට කරන්නේ? හැබැයි ඒ පන්සල ඇතුළේ ඊළඟට දේවාලේ දාගන්නවා. එහෙමයි. ඒක ඇතුළේම දේවාලේ තියෙනවා. එතකොට මේකට හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි අපි පාරම්පරික මතවාදත් එක්ක ගනුදෙනු කරන එක. එතකොට මේ ධර්ම sannivedanaya කළ යුතු බොහෝ දෙනා අතර සද්ධාව නැහැ. ඒ කියන්නේ අර බුදුරජාණන් වහන්සේත් දේවාල ටිකත් වෙන්කොට හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. එකට ඇඳලා තියෙනවා. හැබැයි කිසිම දේවාලික බුදු පිළිමයක් නැහැ. කිසිම දේවාලයක බුදු පිළිමයක් නැහැ. එතකොට ඔකට හේතු කාරණා රාශියක් තියෙනවා. අපි නිවැරදි ධර්මය මතුවෙන තැන අපි කියන්නේ සමග්ගාහවත මා විවතත කියලානේ කියන්නේ. සමගි වන්න විවාද නොකරන්න. ධර්මයේ මතු කරගෙන යම් තැනකින් අපිට ත්‍රිපිටකයෙන් හරි යම්කිසි සූත්‍ර දේශනාවක් හරියට ඉදිරිපත් කරගන්න පුළුවන් යම්කිසි කෙනෙක් යමක් ඉදිරිපත් කරනකොට අපේ රටේ වෙන්නේම රණ්ඩුනේ. විවාද. එතකොට ඒ කෙනා විවාද කරන ත්‍රිපිටකයේ සූත්‍ර 30 40ක් හරි කටපාඩම් කරගෙන. ඒ විවාදවලට කමෙන්ට්ස් දානෝ ලයික් දානෝ මෙලෝ රුපියක් දන්නේ නැතු. ඒ රණ්ඩු වෙන්නේ ඇයි කියලාවත් දන්නේ නැහැ. එතකොට ඒක වෙන්න හේතු කාරණා කීපයක් තියෙනවා මනෝජ් මහත්තයා. අපි ඇත්තට මේ බුදුදහම ආවේ ලංකාවට පස්සේනේ. මිහිඳු මහ රහතන් වහන්සේනේ බුදුදහම ලංකාවට රැගෙන ඒට කලින් ඉඳලා අපි ජාතියක් වශයෙන් යම් යම් ආගම් තුල කටයුතු කරපු අය. ඒක ප්‍රෞಢ ඉතිහාසයක් තියෙනවනේ. එතකොට ඒ කටයුතු කරපු ස්වභාවය මුතුන් මිත්තන්ගේ ඒ ස්වરૂපය අපේ හිත ඇතුලේ තියෙනවා තාම. එතකොට ඒ දහම කියන එක ගත්තේ අපි හරිම ප්‍රායෝගිකව. අපි කරපු රැකියාවට අනුව ධර්මය අපි යොමු කරගත්තා. එහෙමයි. අපි පාරු පදිනවා නම් අපේ රස්සාව ගඟෙන් තොටියා ඒ දවස්වල පාලන්නේ නැහනේ. පාරු පදින තොටියා ධර්මයේ කොහොමද ඉගෙන ගත්තේ? යා කියන ඔන්න මලේ ඔය නාමල නෙලාවරෙන් අත්ත බිදී පය බුරලෙන් තබාවලේ. කැලණි ගඟේ ඔරු යනවා බලාවරෙන් සාදුකාර දී උරුවක නැකිවරින්. එතෙන්ට ගත්තා. එතෙන්ට ගත්ත ධර්මය. කරත්තේ පදින කෙනා කරත්ත ගැල් රස්සාව කරන කෙනා කිව්වා පව් කළ ගනු ඇදපන් හපුතල් යනවා. එයාගේ රස්සාවට ධර්ම යොමු කරගත්තා. එහෙමයි. ඊට අමතරව අපි හිතමු පතල් හාරන කෙනා ජීවිතයත් මරණයත් අතර සටනක තමන්ගේ රස්සාව කරනවා. ඉන්නෙත් දුම්බරයි මහ කළු ගලක් යට කන්නෙත් කරවලයි රටහාලේ බතට බොන්නෙත් බොරදියයි පූර්වේ කළ පවට. ඒ තරම් භයානක රස්සාවක් කරන්න පූර්ව කරපු පවක් නිසා යන්නේ කවදාද මව්පියෝ දකින්නට.
අම්මා තාත්තා බලන්නවත් ගෙදර යන්න වෙලාවක් නැහැ. එහෙම රස්සාවල් නැද්ද? තියෙනවා. හැබැයි එයා ධර්මයේ යොමු කරගත්ත අර විදියට. එතකොට මේ හැම එකක්ම එහෙම යොමු කරගෙන තියෙනවා. එතකොට ඒවත් එක්ක තමයි එන්නේ. හැබැයි එදා වැඩි දෙයක් ඕනේ නැහැ මනෝජ් මහත්තයා. පරණ කාලේ සීයලා හොඳටම මත් වතුර බීලා ගෙදර යනකොට මොකද්ද කියාගෙන යන්නේ? ඔබේ රාගී මනු කැළඹේද? පිවිතුරු හදවත පැහැරේද? මේ යාගේ හොඳටම කැළඹිලා තියෙන්නේ දැන්. හැබැයි ඒ ඇස්සෙත් ධර්මය මතක් කරා. ඒ කාලේ හැටි. ඒ කාලේ මොකක් හරි කිව්වනම් දෙයක් ඒ දේවල් වලට හිතගත යොමු කරන්න ඕනේ නැහැ. තමන්ගේ කේන්දරේ තමන්ට බලා ගන්න පුළුවන් දැනුමක් තිබුණා. දැන් ඊට වඩා උගත් දැන් මම කියන්නේ විද්‍යාවත් එක්ක එකට තිබ්බට පස්සේදී අනිත් ආගම් පරාද කරලා විද්‍යාව ඉස්සරහට යනකොට විද්‍යාව පරාද කරගෙන තවමත් බුදුදහම ඉස්සරහට තියෙනකොට ඒක ඒ තුල කටයුතු කරන බෞද්ධයන්ට ඒගොල්ලෝ මේ නත්සත්‍රයක් පස්සේ හරි නැගතක් පස්සේ හරි යනවනම් මොකක්ද එතන තියෙන ප්‍රශ්නේ? ඒක දෙන එකක වැරද්දක්ද? දැන් මේ වෙලාවෙත් කියන්නේ ඒක කරන්න එපා කියන එක. මේ වෙලාවෙත් කියන්නේ ඒක කරන්න එපා කියලා. එතකොට අපි ගොඩක් වෙලාවට අපි බලන්න ඕනකම තියෙන්නේ ඔය කියන කාරණා ටික ගත්තට පස්සේදී අපි ඔය ඉස්සර මීට ගොඩක් කලින් අපිට තිබිච්ච සමාජයේ 100ක් ගත්තොත් එහෙමයි 80ක් හොඳයි. පවට බයයි, පවට ලැජ්ජයි, පන්සලට යනවා, බණ ටික අහනවා, ආගමානුකූලිනෝ, මවට පියාට සලකනවා. 100ක් ගත්තොත් 80ක් හොඳයි. අන්නේ 84න් තමයි වෛද්‍යවරයෙක් හැදෙන්නේ. එතකොට වෛද්‍යවරයා තුල තියෙනවා වෙදකමත් හෙදකමත් දෙකම. ඔය අතරින් තමයි ගුරුවරයෙක් හැදෙන්නේ. ඒ ගුරුවරයා ළඟ තියෙනවා ආදරයත්, කරුණාවත්, මෛත්‍රියත්, දරුවන්ට උගන්වන එක පිළිබඳව ඒ සියල්ල තියෙනවා. ඔය අතරින් තමයි හාමුදුරු කෙනෙක් හැදෙන්නේ. ඒ 80න් එක්කෙනෙක් තමයි මහාන වෙන්නේ. එයා ගාවත් අර දහම් දැනුම ඒ ටික අර තියෙන සද්ධාව තියෙනවා. ওই විදිහට තමයි නීතිඥ මහත්තයෙක් වුණත් හැදෙන්නේ. නේද? එහෙමයි. නීතිඥ මහත්තයෙක් අපි නීතිඥුන්ට අපි ආදරෙන්නේ. නීතිඥයෝ වැඩියෙන් වැඩි වෙනවා කියන්නේ අපි වැඩියෙන් නඩු දාගන්න එපා. නඩු වැඩියෙන් අපි දාගන්න එපා. එක ඉඩමට නඩු 7-8ක්වත් දාගන්න වෙනවා. නැත්නම් ඒගොල්ලෝ ජීවත් වෙන්නේ කොහොමද? වෙන ක්‍රමයක් නැහැනේ. දැන් මේ පොඩි රටක්නේ. නේ? එතකොට දැන් ඔය අතරින් එන්නේ. දැන් ඕක වෙලා තියෙන අනිත් පැත්ත. දැන් 100ක් ගත්තොතින් 80ක් නරකයි. සම්මුතිය. 80ක් අනිත් ගොඩේ ඉන්නේ. 20ක් හොඳයි. එතකොට 20ද ප්‍රබල 80ද? 80 ප්‍රබලයි. ඒ 80ෙන් තමයි වෛද්‍යවරයෙක් හැදෙන්නේ. ඒ 80ෙන් තමයි හාමුදුරු කෙනෙක් හැදෙන්නේ. මහාන වෙන්නේ. අර 80ෙන් තමයි ගුරුවරයෙක් හැදෙන්නේ. ඒ 80ෙන් තමයි නීතිඥවරයෙක් හැදෙන්නේ. දැන් මොකද? දැන් අර 80 උතරේ තේරෙනවද? අර 20ට කර කියා ගන්න දෙයක් නැහැ. ඒ 20 මොන තරම් කිව්වත් ඕක හරි නෑ කියලා ඒ හඬ ඇහෙන්නේ නෑ. සමහරක් වෙලාවට ඒ හඬ නිහඬ වෙන්නත් පුළුවන්. අහන්නෙත් නෑ ඒ හඬ. අර 80 තමයි කමින් බොමින් හිනුවද වෙමින් කතා පවත්වමින් ඒක තමයි හරි, මෙහෙම තමයි හරි, අපි තමයි කියලා හිතාගෙන ඉන්න අර කණ්ඩායම. ඒකට යටත් වෙලා ඉන්න සිද්ධ වෙනවා අනිත් අයට. පිපි මල් සුවඳ සිල් සුවඳට මුසුවෙන්දෙන් කුපිතව දුවන කඩිරැල ඔහි රෙන්දෙන් කැපි කැපි වැටෙන මරු පෙළ බොල් හඬ දෙන්දෙන් අපි යන ගමන යමු බැරි අය නවතින්දෙන් දාලා යන්න වෙනවා. දාලා යන්න වෙනවා. එහෙමයි. ඒ නිසා පුළුවන් තරම් කියලා මේකේ සත්‍ය දේ තමන්ට ගැළපෙන විදිහ. ඒකයි අර ගොඩාක් වෙලාවට අර ඔබතුමා කියවනේ මේ එහිපස්සිකෝ කියන කතාව. එතන අපි මේ සුණාත කියන එකක් ගත්තොත් අහන්න කියන එක ගත්තොත් අපි අහන්නේ ධර්මයට වඩා ධර්මයේ අපි අහන්න කැමති දැන්.
ඒක hina වෙන බන කතාවක් වෙන්න පුළුවන්. ඒක දෙපැත්ත කැපෙන වචන තියෙන බන කතාවක් වෙන්න පුළුවන්. අපිට ඕන දේ අපි අහනෝ මිසක් අපිට ඇහෙන දේ අපි අහින જાතියක් නෙවෙයි. ඔන්න ඔතනයි. ඕක විසඳගත්තොත් අපිට සද්ධා සම්පන්න වෙන්න පුළුවන්. අපිට ඇහෙන දේ වෙනුවට අපිට අහන්න ඕනේ අවශ්‍ය දේ අපි කොහොමද අහන්නේ. නිසා ධර්මයේ නිවැරදිව ජීවිතයට එකතු කරගන්න ඕනේ කොහොමද? මේ ගැන අපි තවත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කෙටි විරාමයෙන් අනතුරුව. ගම්මැද්ද දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට. ඔබ නැවතත් ගම්මැද්ද දම් සවිය සමග. අපේ හාමුදුරනේ අපි විරාමයට කලින් කතා කරමින් හිටියේ මේ සත්‍ය අපි ළඟ තියෙනවා. වැදගත් වෙන්නේ අපිට අවශ්‍ය බලාපොරොත්තු වන දේ පිළිබඳව සොයාගෙන යාම. අපි බොහෝ විට වටපිටාවේ තිබෙන වෙන වෙන අනවශ්‍ය අදාළ නැති දේවල් තමයි ජීවිතේට එකතු කරගන්නේ. අවසානයේ එතනදී සිද්ධ වෙන්නේ අර අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට අපට යන්න උවමනාව තිබුණාට අපි යන්නේ වෙන කාගේ හරි උවමනාවකට තමයි වෙන කාගේ හරි න්‍යාය පත්‍රවලට වෙන්න පුළුවන්. වෙනත් ගමනක් අපි යන්නේ. කාලය ගිහිල්ලා ඉවරයි. අවසානයේ අපට ඉතුරු වෙන්නේ පසුතැවීම. දැන් මේ දහම ඇතුලේ පුද්ගලයෙක් විදිහට ගොඩනැගෙද්දී මේ කුඩා අවදී ඉඳලාම තමන්ගේ ජීවිතයේ අවසානයේ දක්වා යන ගමනේදී කොහොමද අපි ගොඩනැගෙන්න ඕන කියන කාරණාව කියනවා. දැන් ධර්මයේ තුල නිවැරදිව පිහිටියොත් ඔබට මෙන්න මේ දේ ලැබෙනවා. එහෙම නැත්නම් ඔබට සිද්ධ වෙන්නේ මෙන්න මේ තැනට යන්න කියලා. දැන් මේ අවබෝධය අපි ලබා දීම පුංචි අවදී ඉඳලාම කරන්න එපා හඳුරුනේ. මේ අවබෝධය අපට පුංචි අවදීදී ඉඳලාම දෙනවද ලැබෙනවද? ඔව් මනෝජ් මහත්තයා දැන් අපි හැම වෙලාවෙම කතා කරන ಗುಣ නැන බෙලෙන් යුතු පුතුමිය ඊතාගරු කියලා. එහෙමයි. ගුණය ඥානය දෙකම අපිට තියෙන්න ඕන. මේ අද වර්තමානයේ ගත්තොත් එහෙම මේ ගොඩක් වෙලාවට අපේ දරුවෝ පවා ලෑස්ති කරන්නේ නැහැ කිසි දෙයකට. දරුවන්ව අපි ලෑස්ති කරන්න ඕන. ඒ කියන්නේ හැම දෙයකටම ගැළපෙන විදිහට ලෑස්ති කරන්න ඕන. රටක් වුණත් අපි පෙළ ගස්සන්න ඕන හැම දෙයකටම සුදුසු විදිහට. එතකොට මේ අද ලදරු පාසල ගත්තොත් ලදරු පාසල නේ බලන්නේ අකුරු ලියන්න. නමුත් අපි සමාජානුයෝජනයේ වෙච්ච දරුවා ප්‍රථම වතාවට යාළුවෙක් අඳුරගන්නේ එතෙන්දී. එහෙමයි. එතකොට ප්‍රියයන් හා එක්වීම කොහොමද ඒගොල්ලොත් එක ගනුදෙනු කරන්නේ? බෙදා හදාගෙන කෑම කන්න කොහොමද අපි ඒක කරන්නේ? හරියට වාඩි වෙන්න කොහොමද අපි ඒක කරන්නේ? පිරිසක් ඇසුරු කරන්න කොහොමද අපි ඒක කරන්නේ? ඒක හුරු කරන්න ඕනේ එතනින්. එහෙමයි. නමුත් අද අපි දෙමව්පියෝ ගිහින් කියන්නේ අකුරුක් හරි උගන්වන්න කියලා. ඔන්න අපිට පැටලිච්ච තැන. ඒකයි. අපි දහම් පාසල ඇතුළට ගිහින් කියන්නේ දහම් පාසලේ තරඟ විභාගයට ලෑස්ති කරන්න කියලා. එහෙමයි. එහෙම නැත්නම් වන්දාමි චේතියං සබ්බං කියන තැනේ සිට කොහොමද ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරන්නේ? ඒක හඳුන ගන්න එක නෙවෙයි. අපි අනිත් අයට මෛත්‍රී කරන්න නේද? අපි කියනවනේ සමහර වෙලාවට කියනවනේ මේ පස්පව් දස අකුසල් දුරලා ඉසිකෝමන් හැම බිඳ හැරලා මෙත් කරුණා මුදිතාදී මුනි ගුණ සපුරා පිරිවෙත් මග සරසා. දහම් පාසලට එවන්නේ ඇයි දරුවෙක්ව? සපුරා පිළිවෙත් මග සරසා. ඔය පිළිවෙත් ටික සරසන්න තමයි එවන්නේ. පිළිවෙත් එයා යන මාර්ගය පිළිවෙත් මග සරසා. අර පිළිවෙතෙන් පෙළ ගහන්නේ කියලා එක වෙසක් උත්සවයක් ගියානේ. පිළිවෙත කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. අර දහම් පාසලේට දැන් අවුරුදු 100 ගාණක් තිස්සේ එව්වේ සපුරා පිළිවෙත් මග සරසා. ඒ මග සරසන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි දරුවෝ එතනින් ඈත් වෙන බලන්න ඒක ඇතුලේ අපි භාවනාව හරි අපේ තියෙන ඩිසිප්ලින් එක කියනවනේ අපි මේ මට්ටම හරි යොමු කරගන්නව කොච්චර වටිනවද කියලා. නමුත් අපි දැන් මේ යම් යම් තැන්වලට හිර වෙලා එකක් තමයි අපි භාෂාවකට හිර වෙලා තියෙනවා. අපි පාලියෙන් ධර්මය විග්‍රහ කරනවා. ඒක හොඳයි ධර්මය හොඳට දන්න අයටත් පාලි හොඳට දන්න අයටත්. දැන් එතකොට මම සරල උදාහරණයක් කියන්නම්. ඔබතුමාට අවශ්‍යයි කරණීයමෙත්ත සූත්‍රයේ සජ්ජායනා කරන්න. කරණීයමෙත්ත කුසලේන කියලා පටන් අරගෙන ඉවර කරනවා. දැන් ඇහුවොත් මොකද්ද මනෝජ් ඔයා ඒකේ කිව්වේ? එහෙමයි. ඒක දන්නේ නැහැ. එතකොට මේ දන්නේ නැති දෙයක් කියන්නේ.
එතකොට මනෝජ් මහත්තයා අපිට තියෙනවනේ අපි භාෂාවක් ඇතුළට මේ එක තියෙන ලැන්ග්වේජ් එකක් ඇතුළට විතරක් හිර වෙන්නේ නැතුව අපිට කරණීයමෙත්ත සූත්‍රයේ තේරුම අපි දැනගන්න ඕන. දැන් එක සැරයක් දැන් මෙහෙම කෙනෙකුට වෙන විදිහට හිතන්න පුළුවන්. එක සැරයක් එක කොටසක් ওই තේරුමත් එක්ක ගියා. එතකොට මේ යම්කිසි ධර්ම විකෘති කිරීමක් ඔස්සේ ඒ තේරුමට විරුද්ධව සිංහලෙන් යන එකට විරුද්ධ වුණා. හැබැයි අපිට පුළුවන්කම තියෙන්නේ හැම දෙයකටම විරුද්ධ වෙන්න එක විතරයි. ඒ දේ කොච්චර නිවැරදිද? ඒක වැරදි නම් ඒක නිවැරදි කරලා කොහොමද මිනිස්සුන්ට ඉදිරිපත් කරන්න කියන එකක් අපි ඇත්තටම හොයන්නේ නැහැ. විවේචනය, විරුද්ධ වීම ඔක්කොම විරුද්ධ. ආණ්ඩුව ගත්තා අපිට විරුද්ධ විපක්ෂයක් ඕන. අපි හඳුනන ඔබ වහන්සේ මේ හොඳ කාරණාවක් මතු කරේ. ඒක තවත් පැහැදිලි කර ගැනීම වටිනවා. දැන් මේ භාෂාව කියන කාරණාව. දැන් මේ pāli භාෂාවෙන් ගොඩක් තැන්වල මේ ධර්මය ලියවිලා තිබෙන්නේ. එතකොට ඒ කාල සීමාවෙදී තිබුණු බුදු සමය නැත්නම් බුදුන් වහන්සේ ජීවතුන් අතර ජීවත්ව සිටි කාල සීමාවේදී උන්වහන්සේ පාවිච්චි කරපු ඒ ඉන්දියාවේ ඊට පස්සේ අශෝක අධිරාජ්‍යයා ඒ කාල සීමාවේ පාවිච්චි කරපු භාෂාවෙන් බොහෝ දේවල් ලියවිලා තිබෙනවා. ඒතර අද දවසේ වෙද්දී භාෂාව සමාජය මේ සියල්ල වෙනස් වෙලා තිබෙනවා. ඒතර මේ කාලෙට අපි ඒක ගලප ගැනීම අවශ්‍ය වෙන වැදගත් වෙන්නේ අපේ හැමතුරුනේ මේ කියන කාරණා අපි තේරුම් ගැනීමනේ. ඒතර නොදැනුවත්ව දෙයක් කියනට වඩා වැදගත් වෙන්නේ අපි තේරුමක් සහිතව අවබෝධයක් ඇතුව ඒ දේවල් කියවන එක. මේ තැනදී අපි දකින ඔබ වහන්සේ කිව්වා දැන් මේ කරණීයමෙත්‍ර සූත්‍රය සමහර සූත්‍ර ධර්ම කියද්දි මේ වගේ පිරිත් වගේ දේවල් කියද්දි කියනවා මේවා ඝන පිහිටීම වෙනස් වෙන්න පුළුවන්, මේ වගේ බලය නොලැබෙන්න පුළුවන්. ඒ විදිහේ අදහසුත් මතුවෙනවා. එන්න මේක පොඩ්ඩක් निराකරණය කර ගැනීම වෙනවා. පිරිත් සූත්‍ර දේශනා පටන් ගන්නකොට මනෝජ් මහත්තයා පටන් ගන්නේ ඒවම් මේ සුතං ඒකං සමයං භගවා කියලානේ. එහෙමයි. ඒත් මා විසින් මෙසේ අසන ලදී එක් සමයකී භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩවසන කාලෙදී මෙහෙම එකක් කිව්වා. මේ වගේ දෙයක් වුණා. මෙන්න කතාව කියලා කතාවක් කියනවා. ඒකේ මොකද්ද ඝන පිහිටවන්න තියෙන්නේ? ඉතින් ඕක දන්නේ නැහනේ. එහෙමයි. ඒකට ඒකේ ඝන පිහිටවන්න දෙයක් නැහැ. දැන් මේ පිරිත සජ්ජායනය කරන අපේ ඇත්තටම ගොඩක් වෙලාවට තියෙන්නේ ශබ්ද රසය මිසක් අර්ථ රසය ගොඩක් ගන්නව අඩු වෙන්නේ අපි. අපි බලාපොරොත්තු වෙන්නේ ශබ්ද රසය. අර්ථ රසය ගොඩක් වෙලාවට ගන්නෙ නැහැ. එතකොට ඒ පිරිත් දැන් බලවත්ම පිරිත කියලා එකක් ඇත්තේ නැහැ. පිරිත්තං බුද්ධ භාෂිත, ශාවක භාෂිත, මහරහතන් වහන්සේලා දේශනා කරපුවා. මේ වෙලේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු දේශනාවන් ආනන්දහරු පසු කාලීනව මට මෙන්න මෙහෙම දෙයක් ඇහුණා ඒ දවස්වල බුදුරජාන් වහන්සේ මෙහෙම දෙයක් කිව්ව කියලා දේශනා කළා කියලා ඒක ඉදිරිපත් කරනවා. එතකොට ඒ දේශනාවන් තමයි අපි ශ්‍රවණය කරන්නේ. එතකොට ඒක බලයක් කියන කතාවක් නෙමෙයි තියෙන්නේ. මේ දේශනාවන් ඒකේ පිරිත කියෝලා තේරුමක් නැහැ. ඒකේ ඇතුළාන්තයේ තියෙන එක අපිට අවබෝධ වෙන්න ඕන. දැන් ගෙදර ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේදී ඒ ප්‍රශ්නේ निराකරණ කරගන්න විදිය ඒ සූත්‍ර දේශනාව ඇතුලේ තියෙනවා. තමන්ට භූත බලපෑම්, යක්ෂ බලපෑම් ඇති වුණාට පස්සේදී ඒකට කළ යුතු පිළියම් ඒ පිරිත ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ පන්නන්න, එලවන්න, පුච්චන්න, ගුරුකම් කරන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කරේ යක්ෂයත් එක්ක කතා කළා. සුහදශීලීව කතා කරලා තමයි එයා දිනුවා. එහෙමයි. එතකොට ඒ දිනුවේ කොහෙන්ද? කරුණාවේ, මෛත්‍රියේ. ඒ කරුණාව මෛත්‍රිය විහිදුවලා දැන් අපි කරරෝම ගත්තත්, රුචිරෝම ගත්තත්, ආලවක සූත්‍ර ගත්තත්, ආලවක යක්ෂය ගත්තත් ආලවක යක්ෂය দমনය කළා. ඒ කරුණාව මෛත්‍රිය අපේ හිතවල නැතුව නිකන් වැඩක් නැහැ අපි. අපි දැන් අද පිරිත් දේශනාවක් කරනවා කියලා කියන්නේ පිරිත් දෙසන්නට ගියමුත් රැපානේ විරිත්තන් නිදති සමහරු දැකහිනේ. එහෙම නෙමෙයි නේ. සිරිත් පරිදි කති බොතිගෙන මදුපානේ නේද? අරිත් කෙලස වක බලු නකුටක් ගානේ. උන පුරුකේ දැම්මත් බලු වර්ගේ ඇදාරින්නේ නැහැ කියලා. තුන්යම් රාත්‍රිය මුළුල්ලේ පිරිත් දේශනාව වෙනකොට පිරිත් මණ්ඩපයක් ඇතුලේ අපිව තියලා සමහර විරිත්තගෙන නිදනවා. පිරිත් අහන්න කණ්ඩායමක් ඉස්සරහින් තියලා තියෙනවා. අහනවද නැද්ද කියන එක අපි නෙදන්නේ. එහෙමයි.
එතකොට සිරිත් පරිදි කතිපොති කියන මදුපානය. ඒක හැමතැනම තියෙනවා. කතිපොති කියන මදුපානය. ඒක ඇතුලේ දුසිරිතය සම්පූර්ණ පිරීලා. නමුත් කරනවා හරි පැත්තෙන් වෙන. ඒක චාරිත්‍රානුකූලව අර සංස්කෘතික බුදුදහමක් ඇතුලේ වැඩ කටයුතු කරන්න ගියාට පස්සේ ওই ප්‍රශ්නේ එනවා. ඒක නිසා අපි හරි හදවතින් බෞද්ධයෝ බවට පත් වෙන අවබෝධය තුලින් ඒ වැඩ කටයුතු කරන්න ඕනම දෙයක. ඒක අර භාෂාව කුමක් වුණත් කමක් නැහැ අපිට තේරුම් දැන් විදේශිකය ගත්තොත් එහෙම බුදුදහම තුල දැන් ටිපෙක්ටා ජාතිකය ගත්තොත් එහෙම තායිලන්ත ජාතිකයෝ ගත්තොත් එහෙම මේ බුදුදහමත් එක්ක කටයුතු කරන අපි අහලා තියෙනවනේ නරසිය ගාථා කියනවා. ඒගොල්ලෝ පිරිත් දේශනාවන් සිද්ධ කරනවා. ඒගොල්ලෝ ඒ සිද්ධ කරන දේවල් ඒව හදවතින් අරගෙන මේකේ තේරුමත් එක්කයි මේ කරන්නේ. දැන් ඇත්තටම අපේ ආච්චි අම්මලා කාගෙන් ඇහුවත් කියනෝනි කරණීයමෙත් කුසලේ නැහැ කියලා. එහෙමයි. කරණීයමෙත් සූත්‍රය ඉවරනකම් කියනවා. මොකද්ද ඒක ඇතුලේ තියෙන්නේ කියලා ඇහුවොත් ඒක දන්නේ නැහැ. ඒක මන්ත්‍රයක් විදියට, ඒක ජප කිරීමක් විදියට, ඒක තන්ත්‍රයක් විදියට අපි පාවිච්චි කරනවා. එහෙම නෙමෙයි ඒක පාවිච්චි කරන්න ඕනේ. ඒක අපිත් ඒක සරල සිංහල තියෙන තේරුම අපි ඒක දැනගෙන ඒක අහගන්න ඕනේ. යොමු කර ගන්න ඕන. දැන් පිරිත් දේශනාවකට ගිහිල්ලා පිරිත් දේශනාව කරනකොට පිරිත් අනුශාසනාව ඇතුළේ තියෙන ඒ ගෙදර මිනිස්සයා ගැනයි, ඒකේ පැටිකිරිය ගැනයි, ඒ මිනිස්සයාට වාහන කීයක් තියෙන එක ගැනයි, ඒ මිනිස්සයා රටේ කරපු වැඩ ගැනයි ඔය වැඩක් නැහැ. දානි ගෙදර ගියාම දානානිසංස. එහෙමයි. දානේ තියෙන ආනිසංස මතක් කරගන්න ඕන. එවෙ නැතෝ යාගේ පැටිකිරිය වටේ ස්වභාවය ඒවා අදාළ නැහැ. පිනක් සිද්ධ වෙන්නේ අරමුණාට පස්සේදී. ඉතින් ගොඩාක් තැන්වල කරන්නේ නම කියා ගන්න, නම ගහ ගන්න. ඊළඟට වෙනත් අරමුණකට ගිහිල්ලා, ඒ කියන්නේ තමන් පෞද්ගලික පටු බලාපොරොත්තුත් එක්ක තමයි මේ ආගම කියන එක ආභරණයක් කරගෙන තියෙන්නේ එහෙම තැනකට. කාභරණයක් කරගෙන. ඒ නිසා තමයි මේක තරහ යන්නේ ඒකනේ. අපේ ආගමට විරුද්ධව මොකක් හරි කියලා තිබුණොත් ආයි මරාගෙන මැරෙන බුද්ධ ආගම වෙනුවෙන් කියලා කියනවා. දැන් එයා බුද්ධ ආගමේද? මරාගෙන මැරෙනවා කියලා. එතන තනිකර යුද්ධ ප්‍රකාශ කිරීමක් නිසිද්ධ වෙන්නේ. එතන නිවීමක් තියෙනවද? එතන සැනසීමක් තියෙනවද? නැහැනේ. ඒ නිසා අපි අර එක තැනකින් භාෂාවකට හිර වෙලා ඒ තුලින් අපි දැන් අපි ඇහුවොත් එහෙම මේ මනෝජ් මහත්තයගෙන් මම අහනවා පාලි දන්නවද? ඔබතුමා කියන්නේ අපි හඳුනේ මම පාලි දන්නේ නැහැ. මට කියන්නකෝ මල් පූජා කරන ගාථා. ඔයා කියනවා පූජයෙන් බුද්ධං කුසුමින්. දැන් එතකොට මොකකින්ද කියන්නේ? දැන් මෙච්චර කාලේ එතකොට ඔබතුමා පාලි දන්නවනේ. දැන් අපි උපාසකම්ම කෙනෙක්ගෙන් අහුවොත් එහෙම නේ? අනේ අපි නම් පාලි දන්නේ නැහැ හඳුන්නේ කෙනෙක්. පාලි දන්නේ නැද්ද? දසමාසේ උරේ කත්වා පෝසේසි උද්දි කාරණං ආයුදීගං වස්ස සතං මාතුපාදන් නම මහන් කියලා අම්මට වඳින්නෙත් පාලි. ඉතින් ඇත්තටම මේව පාලි කියලාත් මේ මිනිස්සු දන්නේ. එහෙමයි. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒක නිසා අපි දැන් භාෂාවකට හිර වෙන්න කලින් ඒක ඇතුළේ තියෙන තේරුම ඕනම දෙයක් අපි තේරුම්. අපි හින්දි චිත්‍රපටි බලනවා සිංහලෙන් දාලා. පිරිත් සූත්‍රයට ගොඩක් වෙලාවට දාගන්න අමාරුයිනේ. ඒ කියන්නේ ඕන කමක් නැතිකම තියෙන්නේ. හින්දි ෆිල්ම් එක අපිට බලන්න ඕන ඒක තේරුම දැනගන්න ඕනේ මොකද්ද ඒ කිව්වේ. තේරෙන්නේ නැහැනේ පාලි වගේමනේ. නමුත් ඒක සිංහලෙන් යනවා. අපි කරන වැඩේ අපි අවබෝධයෙන් කරන්න අපි තුලින්ම උනන්දුවක් ඕනෑකමක් එන්නේ නැතිකම නේද මේ කියන්නේ අපි නිකන් කරන්නන් වාලේ කරනවා. තර ඔබ කිව්වා වගේ අපි මේක සංස්කෘතිමය වශයෙන් නැත්නම් සම්ප්‍රදායික වශයෙන් අපි කරන්න ඕන නිසා අපි කරගෙන යනවා. ඒ හැරෙන්නට මේ වගේ දෙයක් ඇතුළේ තිබෙන අන්තර්ගතයේ මේකේ තියෙන වැදගත්කම මොකක්ද කියන එක හොයන්නට තරම් අපේ උනන්දුවක් නැතිකම නේ. ඇයි ඒ තැනට අපි ඇවිල්ලා තියෙන්නේ? එතන අපි ඇයි හිර වෙලා ඉන්නේ? ඒක තමයි. ඒ කියන්නේ අර සංස්කෘතික බුදුදහමක් විදියට මේක ඒකයි මං කිව්වේ ඇත්තටම බලන්න රටේ ඇත්තටම බලන්න නැගතක් නැතුව ගඩොල් කැටයක් තියන්නේ නැහනේ. ඇත්තටම නැහනේ. දරුවෝ 7 දෙනාම විභාගෙ ෆේල්. තාත්තා නැගත් කරුවා. අපේ දරුවට අකුරු කියන නැගත හදන් ඉන්නේ ගෙදරින් නෙවෙයි. ඒ ගෙදරින්. තාම කුලියට ඉන්නේ නැගත් කරුවා. අපේ ගෙට ගඩොල තියන්න නැගත හදන් ඉන්නේ ඒ මිනිස්සයා ගෙන්නේ. ඉතින් මොකද්ද මේ? අර සම්පදායක් ඇතුලේ හිර වෙලා තියෙනවා. ඒ හිර වෙච්ච කොච්චර කිව්වත් අපි දැන් සමහරලාට අපි කිව්ව බුද්ධ පූජාව වීසි කරන්න මේකට සතෙකුටවත් දෙන්න එපා. එතකොට තර්ක කරන්නේ නෝ දැන් ඒක වීසි කරන එක දුන්නාම මොකද? වීසි කරන එක දුන්නාම මොකද? ඕකද බුද්ධ ආගම කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ සියලු සත්වෝ නිදුක් වෙත්වා කියලා අර බුද්ධ පූජාව දුන්නාම සතෙක්
එහෙමයි තර්ක කරන්නේ නේ. ඒක අපි හොයලා බලන්න ඇයි ඒ උත්තමයාණන් වහන්සේට පූජා කරපු පූජාව සතෙකුටවත් දෙන්න හොඳ නැහැ කියලා කියන්නේ ඇයි? මොකද්ද හේතුව? ඒක අර කියන කෙනාට දොස් පවරනවට වඩා ඒක අපි බලාගෙන යන්න ඕන ඉස්සරහට. ඒ කියන්නේ අපි කැමතිනේ දන්නේ නැති දෙයක් දැනගන්න. එතකොට දැන් වෙනදා වගේ නෙවෙයි ඕනම තැන්වල ධර්මයේ ශ්‍රවණය වෙන හැමතැනම. ඒක අපිට ගන්න පුළුවන්. නේද? එතකොට අපි ගොඩක් වෙලාවට ගත්තොත් එහෙම දැන් පොය දවසට මම නම් හිතන්නේ පන්සල් වල සීල සමාදාන තියෙනවනේ. මේ ඒක ඇවිල්ලා අර මේ ගොඩක් වෙලාවට මහා කරදරයක්. ඒ කියන්නේ අපි හිත නිවා ගන්න පන්සලට යනවා. ගිය තැනේ ඉඳලා ස්පීකර් සෙට් එක වැඩ. එතකොට ස්පාසුවක් නැතුව දිගින් දිගටම ධර්ම දේශනා, කවි බණ, සාකච්ඡා, භාවනා ඔය කියලා එක දිගටම සමහරවිට කොන්දේ අමාරු හැදෙනකන් කකුල් දිග අරගන්න බැරි වෙනකන් වාඩි වෙලා ඉන්නේ. හැබැයි ඒ කොච්චර කරත් දැන් මෙච්චර කාලයක් කරානේ ප්‍රතිඵල නෑනේ ගොඩක්. 110යි ප්‍රතිඵල. එක බණක් කියලා ඕක තේරුම කියලා දෙන්න පුළුවන්. එක භාවනාවක් කරලා ඒකේ තේරුම කියලා දෙන්න පුළුවන්. එදා දවස ඇතුළත අපි හිතමු කරණීයමෙත සූත්‍රය කියලා. එදා දවසේ ඇතුළතම කරණීයමෙත සූත්‍රයේ තේරුම කියලා දෙන්න පුළුවන්. ඒකේ ආනිසංස ටික කියලා දෙන්න පුළුවන් නම් මං හිතන සෑහෙන්න වටිනවා. අපි මේ බොරුවක් කරන්නේ මනෝජ් මහත්තයා. අපි මේ ඒ කියන්නේ අර සංස්කෘතික බුදුදහමකට හිර වෙලා අපි බෞද්ධ කියලා කියාගෙන මේක අපේ අයිතිවාසිකමක් අපේ පන්සල් එහෙම කොයිද? එහෙමනේ කියන්නේ. මේක අපේ කියලා දෙයක් නැහැ ඉතින්. ඒත් බෞද්ධ කියලා කොටසකුත් නැහැ. අවබෝධාත්මක කොටසක් නැහැ නේ. බෞද්ධ වෙන්න උත්සාහ කරන නේද? අපි වෙමු සිරිලක බොදු දරුවෝ කියලා කියන්නේ. කියන්නේ බෝසත් දරුවෝ බවට පරිවර්තනය වෙන්නේ. ඉතින් බෝසත් වුණා කියලා කියන්නේ බෞද්ධ නෙවෙයි. බෝධිසත්වෝනේ අවබෝධය හොයාගෙන ගිය කෙනා. ඒ කියන්නේ අවබෝධය ඇති වෙනකන් අපි ඉන්න ඕනේ. ඉතින් ඒ අතර තරහ යනවා. කේන්ති යනවා. නුරුස්සන ගතිය යනවා. ප්‍රශ්න ඇති වෙනවා. දස අකුසල් පිරෙනවා. ඒවා එන්න අපි ඒවා අකුසල කර්මී කියලා හිතාගෙන අපි නවත්තන්න ඕන. ප්‍රාණඝාතය, අදත්තා දානය, කේලම් කියන එක, බොරු කියන එක, හිස් වචන කියන එක, ඊළඟට තරහ ඇති වෙන එක, වෛරය ඇති වෙන එක, ලෝභකම ඇති වෙන එක. මේව තමයි අර ඔබතුමා ඇහුවේ දැන් කොහොමද දැන් අපිට ඒක පුරුදු කරගන්නේ කියලා. ඒකයි මම කිව්වේ පාසලට යන දරුවට ඒක තියෙන්න ඕන. ඒ ආකල්පමය සම්පත්තිය ගුරුවරයා විසින් වර්ධනය කරලා එතකොට ඒ ස්වාමීන් වහන්සේ විසින් වර්ධනය කරලා තියෙනවා. අපිට තැන පාලනය කරගෙන අපිට පුළුවන්කම තියෙන්න ඕන මේ අවශ්‍ය දේ මේ මිනිසුන්ට දෙන්න. දැන් වෙලා තියෙන්නේ කොච්චර අපි නරකට හැරිලාද කියනවනම් දැන් බුදුදහම කියලා කියන්නේ ඇත්තටම ආභරණයක් සහ ආහාර හොයන දෙයක් බවට පත් කරගෙන. දැන් කියන්නේ මිනිස්සු ගමෙන් පන්සලට දෙනවා වගේම පන්සලෙන් ගමට දෙන්න ඕන. ඇහිලා නැද්ද දැන්? ඒ තැනට ඇහිලා නැද්ද? එහෙමයි. පන්සලෙන් ගමට දෙන්න ඕන. ඔව්. පන්සලෙන් ගමට දෙන්න ඕන තමයි. පන්සලෙන් ගමට දෙන්නේ මොනවද? පන්සලෙන් ගමට දෙන්න ඕනේ ධර්මය. අපි දැන් අපි ගත්තොත් එහෙම අත්ති සුඛේ, භෝග සුඛේ, අනන සුඛේ, අනවජ්‍ය සුඛේ කියන එක ගිහියන්ට විතරක් නෙවෙයි පැවිද්දන්ටත් තියෙනවා. එහෙමයි. අපිට තියෙන භෝග සුඛය මොකද්ද? ඉඩකඩම්, යාන වාහන, කුඹුරු, වතු පිටි ඒවද? වගා කරන ඒවද? නෑ, අපිට තියෙන භෝග සුඛය තමයි ධර්මය. ඒ භෝගය අපි වගා කරලා තියෙනවා අපේ හිතේ. ඒ නිසා ඕනම කෙනෙකුට, හිඟන්නෙකුට හරි සිටුවරයෙකුට හරි ඒ භෝගය අපිට දෙන්න පුළුවන්. පන්සලෙන් දෙන්න ඕනේ ගමට අන්න ඒ භෝගය. නෙමෙයි. නැත්තම් කතුරුංග පැලවත්, කොච්චි පැලවත් ඒව නෙමෙයි. බත් පැකට් එකක් ගෙනihin දෙන එක ඒව නෙමෙයි. හාල් පොල් සීනි ගිහිල්ලා දෙන එක ඒව නෙමෙයි. ඒව දෙන්න පන්සලට නෑ. එතකොට ඒව දෙන මට්ටමට හදාගත්තු තැන් මේක පරිස්සම් කරන්න ඕන. මේක පිරිහෙන්නේ නැති වෙන්න වැඩ කරන්න ඕන. ඒක නොකරන එක තමයි මේ ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ. එතකොට මිනිස්සු හරියට දේශපාලනය කරනවා වගේ තමයි දැන් ආගම තුල ඉන්නේ. ලැබෙනව නම් ලැබෙන්නේ නැත්තම් නෑ.
ඒක වෙන්න හොඳ නෑ. එතකොට අපි හදවතින් අදහන තැන අපි අපේ දර්ශනය තුළ මේ දැකීම තුළ අපි කොහෙද නිවැරදි වෙලා තියෙන්නේ. ඒක නිසා ඒක තියෙන. ඒක හැම පැත්තේ මම ඒක කිව්වේ අර 180ක් තැනින් තමයි මහාන වෙන්නේ. එහෙමයි. ඉස්සර ඒ ටික වුණා. දැන් ඒක නිසා තමයි අර දැවැන්ත යතිවරු වර්තමානයේ බිහි වෙන්නේ නැත්තේ. අපි රේණුකාණේ නායක හඳුරු ගත්තොත්, ආනන්ද මෛත්‍රී නායක හඳුරු ගත්තොත්, ඒ වගේ දැන් ආනන්ද මෛත්‍රී නායක හඳුරලා රේණුකාණේ නායක හඳුරලා කොයි වෙලාවකත් වාද කරගත්තද? නෑනේ. එතකොට ඒක නියම දහමක්. උන්වහන්සේලා දැන් රේණුකාණේ නායක හඳුරන්ගේ කෘති ටික ගත්තොත් එහෙම ඇත්තටම අපිට වර්තමානයේ අද උන්වහන්සේගේ කෘති ටික බලලා තමයි මේක ඉගෙන ගන්න තියෙන්නේ. සරලව කරලා තේරුම් කරලා අපිට තේරුම් ගන්න පුළුවන් ආකාරයට. ඒකයි මම කියන්නේ අර පාලි කියන භාෂාවක් අස්සේ අපි හිර වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඇත්තටම අපිට දස අකුසල් මොනවද, දස කුසල් මොනවද කියන එක හරියට තේරෙන්නේ. ප්‍රාණඝාතයේ මොනවාද විපාක, බොරු කීමේ විපාක මොනවද? ඒ සියල්ල තේරුම් ගන්න පුළුවන් අපිට රේණුකාණේ හඳුරන්ගේ පොට්ටික් කියුවට පස්සේ. ඉතින් ওই ගොඩාක් අය එහෙම තමයි සරලව කියන්නේ. එහෙම නැතුව අපි අතිසේ සූත්‍ර දේශනා කටපාඩම් කර ඒව කියවුව කියලා මන්ත්‍ර වගේ එහෙම හරියන්නේ නැහැ. ඒකෙත් පොඩ්ඩක් හරි අපි තේරුම් අරගෙන මොකටද බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරලා තියෙන්නේ? ඒකෙන් මටත් ප්‍රයෝජනයක් තියෙනවද? මටත් ඒ මිනිහට වෙච්ච දේ වෙලාද? දැන් අඟුලිමාල හාමුදුරුවන්ට ගැබිනි මාතාවක් වැටුණා. බය වෙලා වැටුනේ අඟුලිමාලා. එයා දන්නේ නැණි මහාන වෙලා කියන එක. එතකොට අඟුලිමාල මහරහතන් වහන්සේට මතක් කළා යතෝහම් බගිනී ආර්යා ජාතියා ජාතෝ නාබිජානාබි සංචිත්තපානා ජීවිතාවරෝපේතා තේන සච්චේන සොත්තිතෝ. මං ආර්ය ජාති ඉපදිච්ච දවසේ ඉඳලා එකම සතෙක්ගේ ප්‍රාණයක් තොර කරේ නැහැ. අන්නේ සත්‍ය බලයෙන් නැගිනී ඔබට සුවපත් වෙන්න කියලා. එහෙමයි. ඕකනේ ගැබිනි මාතාව දැනගන්න ඕනේ. ඉතින් බලන්නකො බුදුදහමේ තියෙන බලය කොච්චරක්ද කියනෝ නම් 999ක් ගණන් කරලා මිනී මරපු ඒ මිනිස්යානේ ඉපදින්න ඉන්න දරුවට ආශිර්වාදයක් කළා තියෙනවා. අපි අදටත් ඒ අඟුලිමාල පිට ඇයි අඟුලිමාල පිට කියන්නේ ඔන්න ඔය තේරුම දන්නවා නම් අපිට ඇත්තටම මේ දහමට අපි මීට වඩා ලෙන්ගතු වෙනවා. එහෙමයි. ඒක නේද ගොඩක් අය කියන්නේ නිදානියක් තියාගෙන ඒ කුඩ ඉඟා කනවා කියලා. ඒක බොරු නෙමෙයි කතාව. ඒ කතාව ඇත්ත. ඒ නිසා පුංචි ජාතක කතාවෙන් ගත්තට පස්සේ ඒවා තමන්ගේ ජීවිත හදාගන්න සකස් කරගන්න පුළුවන් නිවැරදි ධර්මය කුමක්ද කියන එක අවබෝධ කරගන්න. එහෙම අපි හඳුනන. මම හිතන්නේ අපි සතුව උතුම් සම්පතක් තියෙද්දී මේ වගේ ක්ෂණ සම්පත්තියක් ලබලා තියෙන්නේ මනුෂ්‍යාත්ම භාවයක් අපි ලබලා තියෙද්දී වැදගත් වෙන්නේ මේ සංසාර ගමනෙන් නිතර වෙන්නට මේ නිර්මල ධම අපි නොපමාව අපේ ජීවිතයට එකතු කර ගැනීම. ඒ නිසා දුවන්නන් වාලේ නොදුවා සම්ප්‍රදායන් පස්සේ නොදුවා අපිට අවශ්‍ය නිවැරදි අවබෝධය ලබා ගන්නට දහම සරලව තේරුම් ගන්නට අපි උත්සාහ කිරීම වටිනවා. මොකද ජීවිතය කියන්නේ තන අග පිණිබිදුවක් නිසා කොයි වෙලාවෙ කොයි මොහොතේ අපට අපි මේ ජීවිතය අහිමි වේද කියලා කියන්නට බෑ. මේ මනුෂ්‍යාත්ම භවයේදී අපි ධර්මයේ නිවැරදිව තේරුම් ගන්නට උත්සාහ කිරීම තුළ ඒ හරහා ජීවිතේ නිවැරදි මාර්ගයට අරගෙන යන්නට ධර්ම මාර්ගයට අරගෙන යන්නට නිතරම පින් කුසල් එකතු කරන්නට අපි කැපී යුතු වෙනවා. අද සාකච්ඡාවට වැඩම වදාළ පූජනීය කඩහිංගල විනීත අපේ කරුණා ස්වාමීන් වහන්සේට පාදාභිවන්දනයෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. අපි ලබන හිරිදා දවසේත් සුපුරුදු වේලාවට හමු වෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි. ගම්මැද්ද දම්සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට